now, live at 8. ආයුබෝවන් වෙලාව රාත්‍රී 8යි එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් එකේ සම්පූර්ණ සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක මම තෙලිනි පෙරේරා අදත් මුලින්ම සිරස්තල දිනක් තුල වැඩිම ආසාදිතයන් 33 දෙනෙක් අද වාර්තා වේ සියලුම රෝගීන් කෙසෙල්වත්ෙන් ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් වල සංශෝධනයක්. ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දිගු පෝලිම්. ඇඳිරි නීතිය ඉවත් නොකළ කොළඹ ප්‍රදේශ කිහිපයක දැඩි මාර්ග තදබදයක්. කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික්ක මට්ටමින් සංවර්ධනයට ජනපතිගේ අවධානය. ලෝපුරා COVID-19 ආසාදිතයන් 24 ලක්ෂය ඉක්මවයි. දිනක් තුල මෙරටින් හඳුනාගත් වැඩිම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව වූ රෝගීන් 33 දෙනෙක් අද වාර්තා වුණා. ඒ අනුව මෙරට COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 304 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද හඳුනාගත් සියලුම රෝගීන් කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන්. COVID-19 වෛරස් ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කරමින් සිටි පිරිස් අතරින් එම වෛරසය ආසාදිත බවට තහවුරු රෝගීන් කිහිප දෙනෙකු මේ දින කිහිපයේදීම වාර්තා වුණා. මේ අනුව කොළඹ 12 කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත සහ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශවලින් එලෙස රෝගීන් වාර්තා වූ අතර දිනක් තුල මෙරටින් වාර්තා වුණු වැඩිම රෝගීන් ගණන අද සටහන් වුණා. ඒ ආසාදිතින් 33ක් ලෙසයි. ඒ අනුව මෙරට මුළු ආසාදිතින් ගණන 304 දක්වා ඉහළ ගියා. පසුගිය 15 වසරදා කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් 59 හැවිරිදි කාන්තාව, ඇයගේ තුන්වන පුත්‍රයා සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිරිසක් මේ දින කිහිපයේදීම ආසාදිතයින් ලෙස වාර්තා වුණා. අදාළ කාන්තාව ඉන්දියාවේ සංචාරක නිරතව සිටි අතර ඇය එලෙස ඉන්දියාව බලා ගොස් ඇත්තේ රෙදිපිලි වෙළඳාම් සඳහා අවශ්‍ය සැපයුම් ලබා ගැනීමටයි. ඒ අනුව ඇය පසුගියදා මෙරටට නැවත පැමිණි අතර COVID-19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත ඇය ආසාදිතයෙකු බවට තහවුරු වුණා. 17 වෙනිදා අපි වහම ඒ නිරෝධායන ලක් කරනවා පමණක් නෙමෙයි අපි PCR පරීක්ෂණ ආරම්භ කරනවා. ළඟින්ම ඇසුරු කරපු දෙවන වටේ කට්ටිය අපිට හමු වෙනවා. මෑගේ ස්වාමි පුරුෂයා ඒ වගේම ඇයගේ පුතු දෙන්නම ආසාදයෙන් ලක් වෙලා තියෙන බවට. ඊට පස්සේ මේ පරීක්ෂණය වල වාර්තා ඊළඟ දවසේදී තව 6 දෙනෙක් ඇය සමග ඇගේ නිවස අසල හිටපු තව 6 දෙනෙක් ආසාදිනුල් බවට තහවුරු කරා. ඊළඟ නිවසක තව 5 දෙනෙකුත් හැටියට තමයි මේ නිවස් වල හැටියට තමයි මේ ආකාරයෙන් 15 දෙනෙක් හමු වෙන්නේ. ඉතුරු දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිල්ලා මෑගේ ස්වාමි පුරුෂයා ළඟින් ඇසුරු කරපු තව පුද්ගලයෙක් ඔහුත් නිරෝධායන ලක් කරමින් සිටින පුද්ගලයෙක්. මේ අතර ගාල්ල වටරැක කළුපහන ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කර සිටි ගුවන් හමුදා නිලධාරියෙකු COVID-19 වෛරසය වැළඳී ඇද්දැයි පරීක්ෂා කිරීම සඳහා අද කරාපිටිය රෝහලට ඇවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. අදාළ පුද්ගලයා පවසා ඇත්තේ තම ඥාතිවරියක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඇය ඉන්දියාවේ සංචාරයක නිරතව සිට පැමිණි කාන්තාවක් බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමා නිවාඩු ලබා එම නිවසට ගොස් එහි තිබූ යතුරුපැදියකින් ගාල්ල ප්‍රදේශයේ පිහිටි තම නිවසට පැමිණි අතර පසුදා අදාළ කාන්තාවට වෛරසය ආසාදනය වී ඇති බවට තමන්ට දැන ගැනීමට හැකි වූ බවයි. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවකයන් 7 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. එහි ආරක්ෂක සේවයේ සේවය කළ පුද්ගලයෙකුගේ පෙම්වතියට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඇයද කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර ඊයේ රෝගය හඳුනාගත් පිරිසට මෙම 17 හැවිරිදි තරුණියද ඇතුළත්. මේ නිසා යලි දැනුම් දෙනතුරු නීතිපති දෙපාර්තමේන්තුව වසා දමා තිබෙනවා. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 9ක පුද්ගලයන් 1563 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක්වන අතර දැනට පුද්ගලයන් 4143 දෙනෙකු සිය නිරෝධායන කටයුතු අවසන් කර ඇති බවයි ශ්‍රී ලංකා යුද හමුදාව පැවසුවේ. තවදුරටත් බේරුවල ප්‍රදේශයේ ගම්මාන 5ක් සහ තොටලංග නාගලගම් වීදිය පුත්තලම කඩමයාන් කුලම ඇතුළු ප්‍රදේශ හුදකලා කර ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. තවදුරටත් මෙරට තුළ රෝගීන් 199 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර රෝග ලක්ෂණ පෙන්නුම් කළ සැකසහිත රෝගීන් 122 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කළේ. කෙසේ වෙතත් අද දිනේදීත් ආසාදිතයින් 32 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට වැඩිම රෝගීන් ගණනක් වාර්තා වූ දිනය ලෙස අද දිනය සටහන් වනවා. පසුගිය මාර්තු මාස 11 වෙනිදා මෙරටින් COVID-19 පළමු රෝගියා හඳුනාගත් අතර ඒ දින සිට අද දක්වා වෛරස් ආසාදිත රෝග ව්‍යාප්තිය දැක්වෙන්නේ මෙලෙසින්. මෙරටින් වාර්තා වූ COVID-19 රෝගීන්ගේ ව්‍යාප්තිය අනුව වැඩිම පිරිසක් මේ වන විට වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර අද වන විට එම සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් 45 දෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 32 දෙනෙක් සහ යාපනීය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16 දෙනෙකු අද දවස වන විට වාර්තා වන බවයි වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කළේ. මේ අතර COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මහල් නිවාසවල සිටින ජනතාවගේ මානසික සුවය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මෝදර මිහිජන සෙවන මහල් නිවාස සංකීර්ණය අසලදී සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවද නාරහින්පිට ඇල්විටිගල මහල් නිවාස සංකීර්ණය අසලදී තවත් සංගීත ප්‍රසංගයක් පැවැත්වුවා. නාවික හමුදාවද ඊයේ කොට්ටාව ප්‍රදේශයේ මහල් නිවාසවල සිටින ජනතාව වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වුවේ මෙලෙසින්. කලින් නිවේදනය කළ එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර ඇති බව ජනාධිපති මාධ්‍යාංශය පවසනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 වෙනි සඳුදා උදෑසන 5 දක්වා දීර්ඝ කර තිබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වායි. අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8ට මේ දිස්ත්‍රික්කවලට යලි ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අලුයම 5 දක්වා බලාත්මකව පවතිනවා. ඒ අනුව සතියන්තය වන අප්‍රේල් 25 සෙනසුරාදා සහ 26 ඉරිදා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කිරීමකින් තොරව ක්‍රියාත්මක වනවා. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට පිවිසීම හා ඉන් පිටවීම සියලුම පුද්ගලයන්ට සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් කලින් ප්‍රකාශයට පත් කළ කොන්දේසි සහ උපදෙස් නොවෙනස්ව පවතින බවයි ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා නව යාන්ත්‍රණයක් ඇති කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම්වරුන් හමු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී COVID-19 වෛරසය මර්ධනය සඳහාගත් ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන් දුන් සහයෝගය ඉතා ඉහළ බව සඳහන් කළ ජනාධිපතිවරයා ඊට ප්‍රසාදය පළ කළා. සියලු දිස්ත්‍රික් ඒකාබද්ධ කර ගනිමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම සඳහා සියලු දිස්ත්‍රික් දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. මේ කාලය තුල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ කාර්ය අපි අගය කරනවා. ඒ වගේම මේ ක්‍රමවේදයේ ඉදිරියටත් ගෙනියන්නට තවත් දියුණු කරගෙන කර්මාන්තයන්සින් දේශීය කර්මාන්ත දියුණු කිරීම වශයෙන් එයම කාර්යකෙදීම ඒ වගේම දැන් මේකත් එක්ක අපි උනන්දු කරනවා හුඟක් කර්මාන්ත කරුවන්ට දිරිමත් කරන මේ දේශීය කර්මාන්ත වලට එන්න කියලා. අපි ඇඟලුම් කර්මාන්තයේ දීලා ඉන්න හැටත් අපි කියලා තියෙන්නේ මේක ඩයිවර්සිෆයි කරන්න. ඒගොල්ලන්ගේ කෘෂි කර්මාන්තය විවිධ කර්මාන්ත වලට යොමු කරන්න. ඉතින් ඒ කාර්යයේදී එයාට අවශ්‍ය උදව් පුළුවන් තරම් දෙන්න. ඒකම මේ කාලය ඇතුළතදී දැන් මේක නිසා නැති වෙලා තියෙන රැකියා ස්වයං රැකියා පිළිබඳවත් අධ්‍යයනයක් කරලා ඉගෙන ඒවට කොහොමද අපි උදව් කරන්න කියන කාරණයක් වැදගත්. දැන් සංචාරක ශාස්ත්‍රයේ සංචාරකයන්ගෙන් ලැබෙන විදේශ විනිමයටත් වඩා මේ දිගටම තිබෙන හෝටල් වල ඒගොල්ලෝ වැඩ කරන ඒ වගේම ස්වයං රැකියාව වශයෙන් කරගෙන ගිය එයාට ගැනත් අපි බලන්නට වෙනවා. මොකද විශාල ප්‍රමාණයක් ස්වයං රැකියාවල සහ ඍජුවම රැකියාවල යෙදিলা හිටියාගේ ජීවන උපාය නැති වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අය
ගැනත් අපිට බලන්නට සිද්ධ වෙනවා. මේ සමස්තයක් වශයෙන් අර ජන ජීවිතය යථා තත්ත්වයට ගෙනීමට මොන විදියටද රජයක් හැටියට අපිට උදව් කරන්න පුළුවන් වෙන්නේ කියන එක ගැන අපි නිලධාරීන් වශයෙන් හිත යොමු කරලා ඒක ගැන සාකච්ඡා කරලා ඒ අවශ්‍ය තැන්වලට ක්‍රියාත්මක වෙලා ඒක කරන්න එක තාමත්ම අත්‍යවශ්‍ය වෙනවා මේ ඉදිරි මාස කිහිපය තුළ. පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන හෙට දිනේ තමන් අදහන ආගමට අනුව මියගිය හා විපතටපත් ජනතාව සිහි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඉල්ලීමක් කරනවා. අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම කළා. සියලු ශ්‍රී ලාංකික ජනතාවන් හිතවුත් පසුගිය වසරේ පාස්කු ඉරිදා දවසේ ඒ කියන්නේ 2019 අප්‍රේල් 21 වෙනිදා ක්‍රිස්තියානි පල්ලි 3කට කොළඹ ප්‍රධාන පෙළේ හොටල් 3කට එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 250කට අධික පිරිසක් මිය ගිහින් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මියගිය සහ තුවාල වුණු පිරිසෙන් බහුතරයක් ජේසුස් වහන්සේගේ උත්ථානය සමරන පල්ලිවල රැස් වෙලා හිටපු බැතිමතු. මේක ආසියාවේ විතරක් නෙවෙයි ලෝක මට්ටමෙමුත් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන සිදු කළ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයයි. අද ජාත්‍යන්තර මතකයේ තියෙන 1995 ටෝකියෝ නුවර විෂවායු ප්‍රහාරය, 1995 ඔක්ලහෝමා බෝම්බ ප්‍රහාරය, 2005 ලන්ඩන් බෝම්බ ප්‍රහාරය, 2008 බොම්බයි ප්‍රහාරය වගේ සිද්ධීන් ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය තරම් විනාශකාරී ඒවා නොවේ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ එක් වින්දිතෙක් අවුරුද්දකට ආසන්න කාලයක් ජීවිතය වෙනුවෙන් සටන් කරලා මෑතකදී මිය ගියා. ඇතැම් තුවාලකරුවන් තවමත් ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. ශ්‍රී ලාංකිකයන්ට මරාගෙන මැරෙන ප්‍රහාර අමුතු දෙයක් නෙවෙයි. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය බෙදුම්වාදයට විරුද්ධව පැවති යුද්ධ කාලයේ අපිට අත්දැකපු ප්‍රහාරවලට වඩා වෙනස්. පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වුණ දිනය, ඉලක්ක ස්ථාන, සහභාගී වන ත්‍රස්තවාදීන්ගේ නම්, ලිපින, ඇඳුම්පත් අංක හා දුරකථන අංක පවා අපේ මිත්‍ර රටක බුද්ධි අංශය විසින් කල් තියාමේ එවකට බලයේ සිටි ශ්‍රී ලංකා ආණ්ඩුවට සපයා තිබුණා. ඒ නිසා මේ ප්‍රහාරය පහසුවෙන් වළක්වා ගන්න තිබුණා. කොළඹ අගරාජගුරු අතිඋතුම් මල්කම් ආදින රංජිත් හිමිපාණන් මේ ප්‍රහාරයෙන් මිය ගිය අය සීකරමින් තම නිවාසවල පහනක් දල්වන්න කියලා සියලුම කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා තිබෙනවා. 2019 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය තුවාල ලැබූ ආබාධිත තත්ත්වයට පත් වූ සියලු දෙනාම තමන් අදහන ආගමට අනුව සිහිපත් කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට එරුවන් සරණයි. දෙවි පීඨ. දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පැවති ඇඳිරි නීතිය අදාළිවම 5ට ඉවත් කෙරුණා. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම යන අවදානම් දිස්ත්‍රික්ක 4 ඇර සෙසු දිස්ත්‍රික්කවලට නැවතත් අද රාත්‍රී 8 සිට ඇඳිරි නීතිය පැනවෙන අතර උදෑසන කාලයේ ඇඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු වුණා. ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජීවිතය සාමාන්‍ය අතරපත් කිරීමත් සමග අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බව අප වාර්තාකරු පැවසුවා. අනුරාධපුරයේ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග වෙනදාට දක්නට ලැබෙන දිගු පෝලිම් සහ තදබදය දක්නට ලැබුණේ නැහැ. මා මේ රැඳී සිටින අණ්ඩාවපුර ප්‍රධාන නගර මැදයේ අද අණ්ඩාවපුර දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය උදෑසන ඉවත් කිරීමෙන් පසු ජනතාව පැමිණීම ඉතා අඩු ආකාරයක් තමයි අපිට දකින්නට තිබෙන්නේ. ඒ වගේම අණ්ඩාවපුර දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථානයේ වසා තිබෙන ආකාරයක් අද උදෑසන අපිට දකින්නට තිබුණා. ඒ වගේම ගමනාගමනයේ දුර ගමන් සේවා බස් රථ නැති ආකාරයක් තමයි අපිට දැනගන්නට තිබුණේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල නගරයේද ඊතරම් තදබදයක් අද දිනේ දක්නට ලැබුණේ නැහැ. වවුනියාව නගරයේද ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක් දක්නට ලැබුණා. අප වාර්තාකරු පැවසුවේ රජයේ උපදෙස් පරිදි වවුනියාව නගරයේ සියලු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන විවෘතව තිබූ බවයි. ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග හැටන් නගරයේ පැවති තත්ත්වයයි මේ. අප වාර්තාකරු පැවසුවේ හැටන් නගරයේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල කටයුතු අද සාමාන්‍ය පරිදි සිදු වූ බවත් නගරයට පැමිණි ඇතැම් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා අනුගමනය නොකළ ආකාරයේද දක්නට ලැබූ බවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා කොටස අද උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වා කාලය තුල විවෘතව තැබෙන බවට
රජය විසින් නිවේදනය කිරීමත් සමග කොට්ටාව පිවිසුමේ හා හම්බන්තොට පිවිසුමේ තත්ත්වයයි මේ. මේ රත්නපුර දිස්ත්‍රික්කයේද ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග ජනතාව සිය දෛනික කටයුතු වල නිරත වී සිටි ආකාරයයි. එහෙත් මැණික් ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් පුද්ගලයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව වාර්තා වුණා. පසුගිය දින කිහිපය පුරාවට අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සහ අලවතුගොඩ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කළ පසු තිබූ තත්ත්වයයි මේ. එලෙස අවදානම් කලාප හැර සෙසු දිස්ත්‍රික්කවල අද උදෑසන ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග ප්‍රවාහන කටයුතු සීමා සහිතව ආරම්භ කෙරුණා. නමුත් බොහෝ ප්‍රදේශවල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් ජනතාව කටයුතු කරන බවයි දක්නට ලැබුණේ. අද ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග ප්‍රවාහන කටයුතු සහ අනිකුත් දෛනික කටයුතු සිදුවන ආකාරය පිළිබඳව රජය නිවේදනය කර තිබුණා. ඒ අනුව බස් රථවල ගමන් කළ හැක්කේ එක් ආසනයක එක් අයෙක් වන අයුරින් සිග්සැග් ක්‍රමයට බවත් අන්තර් පළාත් බස් රථ සේවාවන් ක්‍රියාත්මක නොවන බවත් ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කර තිබුණා. ඒ අනුව අද උදෑසන ගාල්ල නගරේ බස් රථ ධාවනය වුණු ආකාරයයි මේ. දැනුම් දී තිබූ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඇතැම් බස් රථවල මගින් ප්‍රවාහනය කෙරුණා. අද පස්වරු වන විට ගාල්ල බස් නැවතුම්පලේ විශාල පිරිසක් රැඳී සිටි අතර ප්‍රමාණවත් බස් රථ නොමැති බවයි ඔවුන් පැවසුවේ. බස් රථ සේවකයන් සඳහන් කළේ ප්‍රමාණවත් මගින් නොමැතිව බස් රථ ධාවනය කරවීම Tamanට පාඩුවක් බවයි. ඒ දෙකමාරක් යන අම්බලන්ගොඩට බස් එක ගන්න. ඔව්. බස් එකක් නැතුව අපි කොහොමද යන්නේ? අම්බලන්ගොඩ නගරෙන් කාර්යාලය සඳහා පිටත්ව පැමිණි පිරිස සීමිත වූ අතර බස් රථ හා දුම්රියවල සුළු පිරිසක් ගමන් කරනු දක්නට ලැබුණා. බිලියත්ත දුම්රිය නැවතුම්පලේ සිට ඉඳුරුව දක්වා දුම්රියක් ධාවනය කර තිබුණත් එහි ගමන් ගත්තේ සුළු මගින් පිරිසක්. තංගල්ලේ සිට ගමන් නැරඹූ බස් රථවල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොතකමින් මගී ප්‍රවාහනය කරනු දැක ගැනීමට හැකි වුණා. බිබිල ප්‍රදේශයේ සිට මොනරාගල ඇතුළු ප්‍රදේශ රැසකට ගමන් කළ බස් රථවල තත්ත්වයයි මේ. වසංගත තත්ත්වයේ පාලනය කිරීමට දී තිබූ ක්‍රමවේද ඇතැම් පිරිස් අනුගමනය කර තිබුණේ නැහැ. ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු අනුරාධපුර ප්‍රදේශයේ ජනතාවට ප්‍රවාහන පහසුකම් ලංගම බස් රථ යොදවමින් සපයා තිබුණා. මහව සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය අද පොල්ගහවෙල දක්වා පමණක් ධාවනය කෙරුණා. දුම්රියට මගින් නංවා ගත්තේ සෞඛ්‍ය පිළිබඳ පරීක්ෂණයකින් අනතුරුවයි. 60කට අධික මගින් පිරිසක් සමග වලස් මුල්ලේ සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් බේරුවලදී නතර කිරීමට පොලිසිය කටයුතු කළා. සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව මෙම බස් රථයේ ගමන් කළ සේවකයන් හෝ මගින් කිසිවෙකුත් තැකීමක් කර තිබුණේ නැහැ. ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු බොහෝ නගරවල ඔසුසැල් අසල පෝලිම් දක්නට නොලැබුණත් සුරාසැල් විවෘත කිරීමටත් පෙර ඒවා අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. හැට නගරයේද සුරාසැල් අසල දක්නට ලැබුණේ මෙවැනි තත්ත්වයක්. ඇතැම් පිරිසේ මූලික අවශ්‍යතා සපුරා ගන්නට උත්සාහ කරද්දී මද්‍රව්‍ය අලෙවි කරමින් සිටි තරුණයෙක්ද හැට නගරයේදී පොලිසියට කොටු වුණා. වවුනියාව නගරයේ පිහිටි සුරාසැල් වෙතද ජනතාව පැමිණ සිටි ආකාරයයි මේ. අම්බලන්තොට නගරයේ සුරාසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් පැවසුවා. ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් එප්පාවල නගරයේ සුරාසැලක සිටි ජනතාව පළවා හැරීමට එප්පාවල පොලිස් නිලධාරීන් අද පස්වරුවේ පියවර ගත්තා. කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය අද ඉවත් නොකළද උදෑසන දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්.
කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීති ඉවත් නොවුවද අත්‍යවශ්‍ය සේවා සහ ගමනාගමනයට අවසර ලබා දී තිබෙනවා. ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණි රථවාහන නිසා අධික තදබදයක් හටගත්තා. මේ නව කැලණි පාලම ප්‍රදේශයෙන් අද උදෑසන කොළඹට පැමිණෙන රථවාහන දක්නට ලැබුණු ආකාරයයි. ගාලුපාර ගල්කිස්ස ප්‍රදේශයෙන්ද කොළඹ දෙසට ගමන් ගන්නා වාහනවල තදබදයක් ඇති වුණා. මහජනතාව මෙලෙස අත්‍යවශ්‍ය සේවා සපුරා ගැනීම සඳහා කොළඹට පැමිණෙන්නේ COVID-19 රෝගීන් වැඩිම සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වන පසුබිමකයි. සෑම දිස්ත්‍රික් මායිම් හරහාම මාර්ග බාධක යොදා තිබෙනවා. දිස්ත්‍රික් මායිම් හරහා ගමන් කරන්නේ අත්‍යවශ්‍ය කාරණයක් සඳහාද රාජ්‍ය සේවය සඳහාද යන්න මේදී විමසීමට ලක් කරනවා. අප මහජනතාවට ආවාද කරනවා මේ අවස්ථාවේදී තම පෞද්ගලික ගමන් බිමන් සඳහා එහෙම නැත්නම් විනෝද සංචාර උත්සව ආදියට සහභාගී වීම සඳහා දිස්ත්‍රික් මායිම් හරහා ගමන් කිරීමෙන් වළකින ලෙස ඒ සඳහා දැනට අප අවසර ලබා දීමට කටයුතු කරන්නේ නැහැ. ඔබ නැවතත් ලයිව් එටේට් සමගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් හමු වුණා. මෙම සාකච්ඡාවේදී පවතින තත්ත්වයේ හමුවේ මහමැතිවරණයේ පවත්වන ආකාරය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. තවත් දින 5කින් මෙරට මහමැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් පවතින COVID-19 ව්‍යසනයත් සමග ඒ වසංගතය ව්‍යාප්ත වීමත් සමග එම මැතිවරණය දින නියමයක් නොමැතිව කල්ට බීමට තීරණය කරා. කෙසේ වෙතත් මැතිවරණය සම්බන්ධයෙන් මේවට බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙනවා. මේ මැතිවරණ කොමිසමේ පැවැත්වෙන සාකච්ඡාවේදී වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම නියමිත බවටද තොරතුරු වාර්තා වුණා. ඒ අනුව පසුරු දෙකට පමණ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී එම සාකච්ඡාව ආරම්භ වුණා. ඊට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් කිහිප දෙනෙකු මෙන්ම තැපැල්පතිවරයා, රජයේ මුද්‍රණාලාධිපතිවරිය ඇතුළු පිරිසක් එක් වුණා. පැයකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් පසුව පිටතට පැමිණි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ලේකම්තුමිය මම මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිහිප දෙනා මේ පැවැත්වුව සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාගේ ඉල්ලීම පරිදි ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡා කරා. සාකච්ඡා කළා මේ පිළිබඳ තීරණ මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණ ගන්නව ඇති. ඔවුන්ට අපේ සහයෝගය ලබා දෙනවා ඔවුන්ගේ තීරණ අනුව. එතකොට මැතිවරණයකට යන්න සූදානමක් තියෙනවා. ඒකට යයිද එතකොට? නෑ ඒක මැතිවරණ කොමිෂන් සභාව තමයි ඒක තීරණය කරන්නේ. අප අත් වශයෙන්ම ඔවුන්ට සහාය දැක්වීම තමයි අප විසින් කරනු ලබන්නේ. අපිට තීරණය කරන්න බෑ මැතිවරණය පිළිබඳව. වසංගත තත්ත්වයේ එන්න වැඩිවීමක් වෙනවා මැඩම්. එතකොට මේකත් එක්ක කොහොමද තත්ත්වය? නේ දැනට අපි රෝගීන් සොයාගන්නේ අපේ ආශ්‍රිතයින්ගේනේ. ඒ කියන්නේ දැන් අපිට හම්බෙච්ච ආශ්‍රිතයින්ගේ ඔහුත් එක්ක ළඟම ඇසුරු කරපු අයගේ තමයි රෝගියාගේ අය තමයි අපි සොයා ගැනීමක් කරන්නේ. ඒතර අපිට සංඛ්‍යාව වැඩි වගේ පේන්නේ අර අපි ගොඩක් සාම්පල් ගන්නෝනේ අවට ඔක්කොම ඉන්න නිවෙස් වලින් ඒ සේරගෙම. එතකොට ඒ අය අතරේ දැන් ඔය අර කොළඹ අර බණ්ඩාරනායක මාවත කියන එක ගොඩක් ජනාකීර්ණ තැනක්නේ. ඔතනේ ජීවත් වෙන පරිසරය අනුව අපි දකිනවා ඒ අයගෙන් අවට නිවෙස් වල ළඟම අයට ගියපු ස්වභාවයක්. ඒක තමයි අපි මේ දවස්වල අධ්‍යයනය කරන්නේ. එම සාකච්ඡාවෙන් පසුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් ආරම්භ වූ අතර ඊට සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් එක්ව සිටියා. මේ අතර එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් කීප දෙනෙකුද අද පෙරවරුවේ මැතිවරණ කොමිසම වෙත පැමිණියා. අපිට ඔවුන් කිව්වා හෙට උදේ 10 මාරට ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ව හම්බෙන්න මහින්ද දේශප්‍රිය මේ කමිෂනර් ජෙනරල්තුමා තීරණය කරලා තියෙනවා කියලා දෙකකට කඩලා හම්බෙනවා කියලා කිව්වා. අපි සියලුම දෙනාට ඡන්දය හැකිතාක් ඉක්මනින් පැවැත්වීම සඳහා අපි පෙනී ඉන්නවා. අපිට ඡන්දය ඕනේ. හැබැයි ඒක අපේ මිනිසුන්ගේ ජීවිත අවදානමක් නැති විදියට තමයි වෙන්න ඕනේ. මේ අතර පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මැතිවරණ කොමිසමෙන් අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා අපේ රටේ ජනතාව කොරෝනා මාරයට බිලි දෙන්නේ නැතුව මේ මැතිවරණ පැවැත්වීම කල් දමලා ඒ ප්‍රශ්නේ විසඳනකම්
මේ මැතිවරණ පැවැත්වීමෙන් වළකින්නේ කියන එක මම යෝජනා කරනවා. හැමදෙනාම හිතන්නට ඕන මැතිවරණයට මුල් තැන දෙනවද එහෙමත් නැත්නම් ජීවිත බේරා ගන්නවද? මේ කොරෝනාව පරාජය කරලා ඉන්පසුව අපේ විවිධ මතිමතාන්තර ඔස්සේ මහ මැතිවරණයක් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක කරනවද කියන මැතිවරණයක් ඇඳවලා තියෙනවා. ඒ මැතිවරණයේ කැඳවුවේ කොරෝනා වසංගතය වසංගතයේ මේ රටේ ව්‍යාප්ත වීමක් පිළිබඳව කතා කරන්න කලින් කියනවා මැතිවරණ කොමසාරිස්වරයාට බලය තියෙනවා තමන්ට අවශ්‍ය කාරණේ දින නියමයන් නියම කරන්න. ඒ වගේම තමයි විපක්ෂයේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ සහ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පිළිෙන් ඉල්ලන්නේ ඔය මැතිවරණයක් එපා කියලා ඔබ තමුන්නාන්සලා දරන උත්සාහයම ඒ මාධ්‍ය අවකාශයම ඒ වියදමම දරන්න කොරෝනා විවසනයෙන් ජනතාව ආරක්ෂා කරගන්න ජනතාව දැනුවත් කරා. අද මැතිවරණ කොමිසමක් මේ රටේ දේශපාලන ව්‍යාපාරයට අපි කියන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් පිළි නොගෙන මේ කරන වැඩෙන් රට බරපතල අවදානමකට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මිනී කඳු මැදින් ඡන්ද හොයන්න යන්න එපා. අපි කියන්නේ ආණ්ඩුවට ඒක. දැන් සලකා බලන ආණ්ඩුව කෑලි කෑලි වලට කොහොමද මැතිවරණේ තියන්නේ කියලා මහා මැතිවරණ. මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ඉතාමත් හොඳ දෙයක්. දැන් මැතිවරණේ පැවැත්වුවේ නැත්නම් මොකද්ද සිද්ධ වෙන්නේ? මොනවද කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒකාධිපතියක් හැටියට කටයුතු කරන්න මැතිවරණ තියන්නේ නැතුව රට පාලනය කරන්න හදනවා කියලා. ඒකනේ එන චෝදනාව. ඒතකොට මැතිවරණ කොමිසමේ යුතුයකම තමයි මැතිවරණ පැවැත්වීම. මේ ගිය ආණ්ඩුව නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ ස්වාධීන ස්වාධීන කටයුතු කරා. අද අපි රට ආරක්ෂා කරගෙන තියෙනවා. ඡන්දේ තිබීම ස්වාධීනයි කියන මැතිවරණ කාර්යාලයේ කොමිසමේ වගකීමක් එනවා. මහමැතිවරණය පැවැත්වීම සඳහා අලුතින් දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම Facebook ගිණුමේ සටහනක් තබමින් මහමැතිවරණය පැවැත්වෙන දිනය මුල් කරගෙන ඇතිව තිබෙන කතාබහ පිළිබඳව සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබුණා. පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීම සඳහා අලුත් දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාට පසුගිය 16 වෙනිදා ලිපියක් යොමු කර තිබුණා. එම ලිපියෙහි සඳහන් වන්නේ අප්‍රේල් 14 වෙනිදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තමන්ට දුරකථන ඇමතුමක් දී අද පැවැත්වෙන රැස්වීමට සහභාගී වන්නේ දැයි විමසා මේ මාස 28 වෙනිදා මැතිවරණයේ පැවැත්වීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යෝජනා කළ බවයි. තමා ඒ ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමිසමට දැනුම් දීම සඳහා අදාළ ලිපිය යොමු කරන බව මහාචාර්ය රත්නජීවන් හූල් මහතා එහිදී සඳහන් කර තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් මහා මැතිවරණයේ පැවැත්වෙන දිනය මුල් කරගෙන ඇතිව තිබෙන කතාබහ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ විවාදයට තුඩු දෙන හෝ සමාජ සංවේදී කරුණු කොමිසම තුළ සාකච්ඡා කිරීමට පෙර ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම තමහු මැතිවරණ කොමිසම අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බවයි. කල්තබා ඇති මහමැතිවරණයේ පවත්වන දිනවකවානු තීරණය කිරීමේ බලය කොමිසම සතු බවද මහින්ද දේශප්‍රිය මහතා සිය Facebook ගිණුමේ සඳහන් කර තිබෙනවා. ලයිව් එකේ අදට අවසන්. මම නදීක කරුණානායක. මම තිලිනි පෙරේරා. යලි හමුවෙමු රාත්‍රී 10:30ට. සුබ රාත්‍රියක්.